මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. කොවිඩ් එන්නත් ලබා දීම අගමැතිවරයාගේ නිරීක්ෂණයට. ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට මුලින් එකඟ වූ රටවල් අතර බෙදීමක් ඇමති දිනේෂ් කියයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ තමන් සතු සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කරන්නයි අශෝක් අබේසිංහ මහතාගේ ඉල්ලීමක්. ජාතික පාරිසරික පනත සංශෝධනයට කෝප් කමිටුවෙන් උපදෙස්. අල්ටියා බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය හෙට විවෘත කෙරේ. රජය වීමෙට්‍රික් ටොන් 5000ක් මිලදීගෙන අවසන්. ජගත් ආරක්ෂක මණ්ඩලය මියන්මාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා හෙලා දකි. මාස්ටර් බාස්කට්බෝල් තරගාවලිය ලබන 26 වෙනිදා කොළඹදී. කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ කොවිඩ් එන්නත් ලබා දීමේ වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිරීක්ෂණය කරයි. නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයට අද පෙරහරුවේ පැමිණි අග්‍රාමාත්‍යවරයා 1200කට ආසන්න පිරිසකට කොවිඩ් එන්නත් ලබා දීම නිරීක්ෂණය කළේය. අභයාරාමාධිපති පූජ්‍ය මොරුතෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් එම වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙහිදී අදහස් දැක්වූ අභයාරාමාධිපති පූජ්‍ය මොරුතෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ රාජ්‍ය විධිමත් ක්‍රමවේදයකට එන්නත් ලබා දීම සිදු කරන බව පැවසූහ. කොරෝනා එන්නත සම්බන්ධයෙන් ඇතැම් පිරිස් බියක් දක්වන අතර එම බිය දුරු කිරීමේ වගකීම සෞඛ්‍යාංශ වෙත පැවරෙන බව උන්වහන්සේ ප්‍රකාශ කළහ. මෙහිදී අදහස් දැක්වූ කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුනි මහතා පැවසුවේ එන්නත්කරණය හේතුවෙන් කොළඹ නගරයේ කොවිඩ් ව්‍යාප්තිය ඉතා සාර්ථකව පාලනය කිරීමට හැකි වී ඇති බවයි. කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30-59 අතර පුද්ගලයන්ට එන්නත් ලබා දීමේ අවසන් දිනය අදයි. මේ වන විට 95,000කට එන්නත් ලබා දී තිබේ. ලබන සෙනසුරාදා සිට වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට එන්නත් ලබා දීම ආරම්භේ. COVID-19 COVAX වැක්සින් එක ලබා දීම සිදු කරනු ලබනවා. මුඛ්‍යතම පරමාර්ථය තමයි මේ වෛරසය වැළඳුනහම ඒ රෝගයක් දක්වා වර්ධනය වෙලා උත්සන්න වෙලා මියෑම සහ සංකුලතා අඩු කර ගැනීම. මීට අමතරව ඒ තුලින් අපිට හැකි වෙනවා මෙම රෝග ව්‍යාප්තිය තවදුරටත් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීම අඩු කර ගන්නට. විශේෂයෙන්ම වැක්සින් එක ලබාගත් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීමේ හැකියාව අඩු බව පරීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා. අද දිනේ තමයි කොළඹ නගරය තුල අන්තිම දිනය 30 සිට 59 දක්වා වයස් කාණ්ඩවලට එන්නත් කිරීම ලබා දෙනවා. ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවේ අන්තර්ගතය පිළිබඳව මුලින් එකඟ වූ ඇතැම් රටවල් අතරද දැන් එකඟතාවක් නැතැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවේ සඳහන් ආසත්‍ය චෝදනා රජය ප්‍රතික්ෂේප කළ බව ඇමතිවරයා සඳහන් කරයි. ඔවුන් සකස් කරගෙන තිබෙන යෝජනාවක්. ඒකට සමහර ඒගොල්ලන් එක්ක මුලින් හිටපු රටවල්ලොත් එහි අන්තර්ගතයට සුදුසු නැහැ කියලා ප්‍රකාශ කරලා තියෙනවා ඒගොල්ලන් අතර. ඉතින් යෝජනාව කලින් තිබුණු යෝජනාවමයි මේ කෝ ගෲප් එක බ්‍රිතාන්‍ය, ජර්මනිය හා කැනඩාව ප්‍රධානම තමයි ගේන්නේ. ඒක සාම වෙනස් වෙමින් යනවා. නමුත් ඒ ප්‍රධාන අන්තර්ගතයේ මුල සිට අද දක්වා ප්‍රධාන වෙනස්කම් වලට භාජනය වෙලා නැහැ. නිශ්චිත එක තාම කොමසාරිස් කාර්යාලයට බාර දීලා නැහැ. 22 වෙනිදා විවාදයට ගැනීමට නියමිතයි. දැන් කොමසාරිස් තුමියගේ වාර්තාව කියන්නේ එකක්. ඒක ශ්‍රී ලංකාව ගැන ප්‍රකාශ කරපු වැරදි හා අසත්‍ය තොරතුරු පදනම් කරගත් අදහස් අපි ප්‍රතික්ෂේප කළා. එතුමිය යෝජනා කරපු දේවල් ඒවර ගන්න කියලා ඒ ඔක්කොම අන්තර්ගත කළා නැහැ මේ රටවල් තුන දැනට සකස් කරගෙන යන යෝජනා. මොකද ජපානය හා තම රටවල් කිහිපයක් ඒ සකසුණු කෙටුම්පත ගැන අකමැත්ත පළ කරා ඒ තිබුණු සාකච්ඡාවේදී. තාම යෝජනාව අද දිනේ ඉදිරිපත් වෙයි කියලා තමයි දැනට ඉන්න තත්ත්වය. ඊයේත්
ඉදිරිපත් කරනවා කිව්වා ඉදිරිපත් කරේ නැහැ. නමුත් 22 වෙනිදාට ශ්‍රී ලංකාව ගැන සාකච්ඡාවක් යෝජනාවක් ගේන බවට මොහු විසින් දැනුම් දීලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 46 වෙනි සැසිවාරය පසුගිය මාස 22 වෙනිදා ජෙනීවානුවරදී ආරම්භ විය. ලබන 23 වෙනිදා දක්වා සති 4ක කාලයක් එය පැවැත්වේ. විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා ඔන්ලයින් ඔස්සේ මෙම සමුළුව ඇමතුවේය. මානව හිමිකම් කවුන්සිලේ කාර්යභාරය තුළ ලෝකයේ මානව හිමිකම් පිළිබඳ තත්ත්වය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට වාර්තා කිරීම ඇතුළත් වේ. එහිදී නිර්දේශ ඉදිරිපත් කළ හැකි නමුත් දඬුවම් කළ නොහැකිය. මානව හිමිකම් උල්ලංඝනය වීම වැළැක්වීම සඳහා කටයුතු කිරීම, අන්තර්ජාතික සහයෝගීතාව වර්ධනය කිරීම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රවර්ධන කටයුතු සම්බන්ධීකරණ යන කාර්යයන්ද ඊට ඇතුළත් වේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සතු සාක්ෂි සහ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර සැබෑ වරදකරුවන් හෙළිකර ගැනීමට දායක විය යුතු බව ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. හිටපු ආරක්ෂක ලේකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාගේ නම් සඳහන් කරමින් ඔහු කළ ප්‍රකාශය තහවුරු කළ හැකි සාක්ෂි නොපමාව ඉදිරිපත් කර සැඟවුණු සත්‍ය සොයා ගැනීමට උපකාර කළ යුතුයයි අමාත්‍යවරයා සඳහන් කරයි. කුණ්ඩසාලේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. කිසිදු අවස්ථාවක වත්මන් රජය දේශපාලන පලිගැනීම් සිදු නොකරන බවද හෙතෙම කීවේය. මන්ත්‍රීවරයා සතු කරුණු නීති හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කරන බවත්, මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ ප්‍රතිපත්තියක් නොමැති බවත් ඔහු පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා යටත් විජිත සමයේ එංගලන්තයට රැගෙන ගිය ත්‍රිපිටක ඇතුළු පෞරාණික පුස්කෝල පොත් යලි ලබා ගැනීම සම්බන්ධයෙන් රාජතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කරන බව පැවසීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පෙරවරුවේ අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයාගෙන් පැය 5කට අසන්න කාලයක් ප්‍රශ්න කර ඇතැයි වාර්තා වේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබඳව කරුණු දැක්වීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඔහු සිදු කළ කතාවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ බැසිල් රාජපක්ෂ මහතා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට අන්තර්ගත වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම මෙහිදී සිදුවිය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. People's Bank Digital Banking නියම නිදහසකට. මෙරට ඉදිකිරීම් ශේෂ්ත්‍රයට අලුත් අත්දැකීමක් සහිත නව නිර්මාණයක් සේ ඉදිකරනු කොළඹ කොම්පඤ්ඤි වීදියේ LTR බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර හෙට පස්සිරුවේ විවෘත කෙරේ. රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය නාලක ගොඩහිවා, ආජිත් නිවාඩ් කබ්‍රාල් හා ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරු එම අවස්ථාවට එක් වෙති. මෙරට ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයෙකු සම්පූර්ණ ආයෝජන මුදල එකවර ගෙවන ලද ව්‍යාපෘතියක් වන මෙය නිවාසික සහ වාණිජ්‍ය වෙළඳ සංකීර්ණයකින් සමන්විතයි. මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්වරයාව සිටි අවධියේදී ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා පවසයි. අතරමඟ ඉදිකිරීම් නැවතී තිබූ මෙම ව්‍යාපෘතිය ජනාධිපතිතුමාගේ අවධානයට ලක්වීමෙන් පසු කඩිනමින් අවසන් කිරීමට පියවර ගැනිණ. ඉදිකිරීම් කටයුතු කඩිනම් කර මුදල් වියදම් කර ඇති නිවාස හිමියන්ට නිවාස ලබා දීම කඩිනම් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. සවුත් සිටි සහ ඉන්දිය ඕෂන් සමාගම මෙහි සංවර්ධන කටයුතු සිදු කරයි. මෙම සංකීර්ණය විවෘත කිරීමෙන් පසු දේශීය ආර්ථිකයේ සහ මානව සමාජයේ වර්ධනයක් සිදු වෙතැයි අපේක්ෂා කෙරේ. ඍජු හා වක්‍ර රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් මෙමගින් බිහිවනු ඇත. ගංගාරාම සීමා මාලකයට නුදුරින් ආකර 2ක භූමියක මෙය ඉදිකර ඇත. මෙම ගොඩනැගිල්ලේ උස මීටර් 230ක් වන අතර මහල් 68කින් සමන්විත වෙයි. අති සුඛෝභෝගී නිවාස 407ක ඊට ඇතුළත්ය.
වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 250කි. මෙහි ආයෝජකයා ලෙස ඉන්ඩෝනීසියන් ඩෙවලොප්මන්ට් සමාගම කටයුතු කරයි. සංචාරකයන්ට සිදුවන අපහසුතා මගහැරවීමට ක්‍රියා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරමින් ගැටලු විසඳාගෙන මෙම ව්‍යාපාරය ඉදිරියට ගෙන යන බව හෙතෙම කියයි. දැන් ඇත්තටම සංචාරකයෝගේ පැත්තෙන් බැලුවොත් අපි කරන ක්‍රමවේදය තුළ සංචාරකයෝ යම් අපහසුතාවකට පත් වෙනවා. මොකද අපි පෞගිය දවසක ජනාධිපතිතුමාගේ සාකච්ඡාවේදී යම් යම් යෝජනා කරලා එකක වෙච්ච දේවල් තියෙනවා. ඒව අපි තාම ක්‍රියාත්මක කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශ වලින් අපිට ලිඛිතව ලබා දීලා නැහැ. ඒ ලබා දීපුවාම අපි ඒක ක්‍රියාත්මක කරනවා. එතකොට PCR 3ක් ගන්න එක අර මැද එක නවත්තලා මුල එකයි අග එකයි ගන්න විදියට අපි යෝජනා කරලා තියෙනවා. ඒකට අනුමැතිය දීලා තියෙනවා. ඒ වගේම සංචාරකයෝ ඉන්ජෙක්ෂන් එක ගහගෙන ලංකාවට එනකොට අපි යෝජනා කරේ එයාපෝට් එකේ PCR එක අරගෙන නෙගටිව් නම් එළියට යන්න හරි එක්ක ක්‍රමවේදයක් හදාගමු කියලා. ඕනනම් ආරම්භයේදී දින 7ක් තියාගමු මේක දින 14 වැඩි. මොකද සංචාරකයෝ සාමාන්‍ය සතියකට වගේ ඉන්න සංචාරකයෝ සති දෙකක් ක්වොරන්ටයින් වෙනවා කිව්වම ඒ අය කැමති වෙන්නේ විශාල වියදමක් දරාගෙන. ඒ නිසා ඒ සංචාරකයන්ට අපි තීර ලොකුම අභියෝගය මේ වෙනකොට එන්නත් ලබා ගන්න. ඒ එන්නත ලබා දීලා එන අය සම්බන්ධයෙන් සහනදායි වැඩපිළිවෙල අනුගමනය කරන්න ඕනේ කියන විශ්වාසය අපි තියෙනවා. අපි ඒක යෝජනා කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට. රජය තරුණ කටයුතු කෙරෙහි වැඩි උනන්දුවකින් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා පවසයි. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සෑම ග්‍රාම නිලධාරී වසමකම යෞවන සමාජ පිහිටුවමින් තරුණ ජවය රටේ සංවර්ධනයට දායක කර ගැනීමට ක්‍රියා කරයි. ව්‍යාපාර සඳහා 4% පොලියකට රුපියල් ලක්ෂ 10 දක්වා මුදල් ලබා දෙන වැඩපිළිවෙල දැන් ආරම්භ කර තිබේ. ගමට ක්‍රීඩා පිටියක් යන සංකල්පයේද ක්‍රියාවට නංවා ඇත. ශ්‍රී ලංකා තරුණ පෙරමුණේ ශාඛා සංවිධාන ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් පිහිටුවීමට ක්‍රියා කෙරේ. 2021 අයවැය යෝජනාවලියෙන් රුපියල් මිලියන 5000කට වඩා වැඩි මුදලක් තරුණ අභිවෘද්ධිය වෙනුවෙන් වෙන් කර ඇත. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සහන් ප්‍රදීප් මහතා මෙම අදහස් පළ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පිළිබඳව මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කළ සහන් ප්‍රදීප් මහතා. අපි දැක්කා අශෝක අබේසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ප්‍රකාශයක් කරනවා වීරයෙක් වගේ ගමකට ගිහිල්ලා එතුමා හිතුවේ නෑ මේ වීඩියෝ එක එළියට එයි කියලා. එතුමා වීරයෙක් වගේ කියනවා පාස්කු ප්‍රහාරයට අධිකරු ජනාධිපතිතුමාත් ගරු බැසිල් රාජපක්ෂ මහත්මයාත් සම්බන්ධයි කියලා. එහෙම කතා කරලා වීරයෙක් වගේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා හැංගිලා ඉන්නවා. දවස් 3ක් පාර්ලිමේන්තුවේ හැංගිලා හිටියා CID එකට යන්නේ නැතුව. එතුමා එහෙම නිර්භයව ප්‍රකාශයක් කළා නම් CIDට ගිහලා කටි උත්තරයක් දෙන්න තියෙන්නේ. එතෙන්ට යන්නේ නැතුව හැංගිලා ප්‍රකාශ කරනවා පාර්ලිමේන්තුවේ රැකවරණය අරගෙන. නිසා අපි එතුමාගෙන් ඉල්ලීමක් කරනවා. එතුමා දන් වලට ගිහිල්ලා එකක් කියන්න ඒ වගේම නීතියට බය හැංගෙන්න කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතුමාට පුළුවන් ඇවිල්ලා නීතිය ඉදිරියේ තමන්ගේ නිර්දෝෂී බව ඔප්පු කරන්න. ඒ නිසා අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපේ මන්ත්‍රීවරු නම් අපි කිව්වොත් ඒ කිව්ව දේ කරනවා. නිසා එතුමා අද සමගි ජන බලවේග මන්ත්‍රීවරු ජනතාවට එකක් කියනවා නීතිය ඉදිරියේ හැංගෙනවා. රජය සංචිත සඳහා වීමේට්‍රික් ටොන් 5000කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි වියලවි මණ්ඩලයේ සභාපති ජටල් මාන්නපෙරුම මහතා පවසයි. අනුරාධපුරයේ පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්ක රැසක වී අස්වනු නෙලීම මේ වන විට සිදුවේ. මඩකලපුව සහ කිල්ලොච්චිය දිස්ත්‍රික්කවල අස්වනු නෙලීම අවසන් අදියරට පැමිණ ඇතැයි හෙතෙම ජාතික ගුවන් විදුලියට පැවසිය. ඉදිරි මාසයක කාලයක් පුරා ගොවින්ගෙන් වී මිලදී ගැනීම සිදු කෙරේ. වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙල ඉතා සාර්ථක බව සභාපතිවරයා පැවසීය. ගොවීන්ට හොඳ මිලක් ලබා දෙන අතර රජයේ සංචිත ස්ථාවරවීම තුළින් පාරිභෝගිකයාට සාධාරණයක් ඉෂ්ට කළ හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල සංවිධානය කරන රත්න සූත්‍රය සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 131 වැන්න කෑගල්ල බටුවත්ත වැකන්ද පුරාණ විහාරස්ථානයේදී අද පැවැත්වේ. ඒ පිළිබඳව අදහස් දක්වන විහාරාධිපති පූජ්‍ය සියඹලා වැව විමල රතන ස්වාමින් වහන්සේ ශ්‍රී ලංකා ගුවන් විදුලිය මගින් ආරම්භ කර ඇති මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව කොරෝනා රෝගයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සෙත්පතා 131 වෙනි වතාවටත්
අද දින 6:30ට කෑගල්ල බටුවත්ත වේකන්ද පුරාණ විහාරස්ථානයේ සිට විකාශනය වේ. මෙම මහානුභාව රතන සූත්‍ර දේශනාව රෝග දුර්භික්ෂ අමනුෂ්‍ය බය නැති කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරන ලද සූත්‍ර දේශනාව. අද හවස 6:30ට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් ප්‍රචාරය වන මහානුභාව සම්පන්න රතන සූත්‍රයට හොඳින් ශ්‍රවණය කර තුනුරුවන්ගේ පීඨ ආරක්ෂාව සලසා ගන්න. පෙරවන් සරණයි. පස්වරු 6:30 සිට වෙළඳ හා සිටි FM සේවාව ඔස්සේ රත්න සූත්‍ර සජ්ජායනය සජීව ලෙස ප්‍රචාරය කෙරේ. මීළඟට ප්‍රමුඛ පුවත. විවාහ අධ්‍යාපන නිවාස මේ ඕනෑම පර්සනල් ලෝන් එකක් පැය 24න් ලබා ගන්න. People's Bank Digital Banking සමග එක්වන්න. People's Bank Digital Banking නියම නිදහසකට. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියා. ජාතික පාරිසරික පනත කඩිනමින් සංශෝධනය කරන ලෙස කෝපම් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දැනුම් දෙයි. මෙම පනතේ සංශෝධන පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම ගැටලුවක් බව හෙතෙම පවසයි. එමෙන්ම ඇතැම් ආයතන මෙම පනත සංශෝධනය කිරීමේ කාර්යයට බාධා කරන බවත් එම ගැටලු විසඳා ගැනීමට ක්‍රියා කරන ලෙසත් සභාපතිවරයා මධ්‍යම පරිසර අධිකාරියට ඊයේ දැනුම් දුන්නේය. ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආනයනය භාවිතය සහ පසුභාවිත කළමනාකරණයට අදාළ පරිසර විගණන වාර්තාව කෝප් කමිටුවේදී ඊයේ සාකච්ඡා කෙරින. 2012 වසරේ සිට 2018 වසර දක්වා ආනයනය කර ඇති මුළු ප්ලාස්ටික් ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 3353කට අධික බව මෙහිදී අනාවරණ විය. දැනට වෙළඳපොලේ පවතින ජෛව හායනයට ලක්වන ආහාර දවටන සඳහා ප්‍රමිතියක් හා විකුණුම් මිලක් නොමැත. එබැවින් එම ආහාර දවටන සඳහා ප්‍රමිතියක් හා පාලන මිලක් නියම කිරීම අත්‍යවශ්‍ය බව කාරක සභාව අවධාරණය කළේය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියා. ශක්තිය හඬ අවධානය පිණිසයි. වලස්මුල්ල අධ්‍යාපන කලාපයට අයත් දුෂ්කර පාසලක් වන වැෑකඳවල මහාවිද්‍යාලයේ ප්‍රධාන පන්තිකාමර ශාලාව කඩාවැටීමේ අවධානමක් පවතින බව වීරකැටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලක්ෂ්මන් පල්ලියගුරු මහතා පවසයි. වීරකැටිය ප්‍රාදේශීය සභාවේ පසුගියදා පැවති රැස්වීමේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. මේ පිළිබඳව ප්‍රාදේශීය සභාව දැනුවත් කිරීම හේතුවෙන් එම විද්‍යාලයේ විදුහල්පතිවරයාට දකුණු පළාත් අධ්‍යාපන බලධාරීන් විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට වාර්තා වෙයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. මියන්මාරයේ ජනතාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා හෙලා දකිමින් ජගත් ආරක්ෂක මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපති ජගත් ආරක්ෂක මණ්ඩලයේ වත්මන් සභාපති ලින්ඩා තෝමස් ග්‍රීන්ෆීල්ඩ් මහත්මිය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ රැස්වීමක් ඇඳවා තිබුණි. එහිදී ඇය ප්‍රකාශ කළේ ජගත් ආරක්ෂක මණ්ඩලයේ සියලු රටවල සහභාගීත්වයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමට ඉකුත් සිකුරාදා පැවති රැස්වීමේදී එකඟතාවකට පැමිණි බවයි. මෙම නිවේදනයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලය මියන්මාරයේ සාමකාමී ලෙස උද්ඝෝෂණයේ දෙන ජනතාවට එල්ල කරන ප්‍රහාර තරයේ හෙලා දැක ඇත. නිවේදනය නිකුත් කිරීමට පෙර එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා මධ්‍ය වෙත කරුණු දක්වා තිබේ. ජපානයේ ළමා ප්‍රයෝජන සීග්‍රයෙන් හෙළයයි. එරට පොලිසිය සඳහන් කළේ ළමා උපදේශන මධ්‍යස්ථානවල සිටින වයස අවුරුදු 18ට අඩු ළමයින් 1,06,000කට වැඩි පිරිසක් ඉකුත් වසරේදී අපයෝජනයට ලක් වී ඇති බවයි. එය 2019 වසරට සාපේක්ෂව 8,500ක පමණ වැඩිවීමකි. මෙම සිදුවීම් වලින් 73කට ආසන්න සංඛ්‍යාවක් දෙමව්පියන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම සහ සැරපරුෂ ලෙස වචන හුවමාරු කිරීම නිසා ළමයින් මානසිකව පීඩනයට ලක්වීම වෙයි.
People's Leasing leasing විප්ලවයට ඔබත් එක්වන්න. කිසි දින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් මාර්තු 1 වෙනිදා සිට මාර්තු 15 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි. අපේම තැනකින් අපේම දෙයක්. CIB. රජය ආරම්භ කර ඇති දැහැමි ගමක් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක් සංවර්ධනය කෙරේ. බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගම්මාන 3ක් සංවර්ධනය කිරීම මේ වන විට ආරම්භ කර ඇත. බොරළු කැටිය පතිරාජ පෙදෙස සහ පොල්ලතු පළාත යන නොදියුණු ගම්මාන මේ සඳහා තෝරාගෙන තිබේ. මූලික අධීර යටතේ ජනතාවගේ ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීමට නියමිතයි. කොට්ටාශයේ විහාරස්ථානවල සහාය ලබාගෙන ප්‍රජාවගේ ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක බව බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කරයි. ක්‍රීඩා පුවත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අබුඩාබිහි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. සිය පළමුවෙනිම සඳහා පන්දුවට පහර දෙන සිම්බාබ්වේ කණ්ඩායම මීට ස්වල්ප වේලාවකට පෙර කිසිවෙකු නොදිවි ලකුණු 23ක් ලබාගෙන සිටියේය. පළමුවෙනිම සඳහා පන්දුවට පහර දුන්න ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩලු 4ක් දැවී ලකුණු 545ක් ලබා ඉනිම අත්හිටුවිය. ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් හස්මතුල්ලා ශහීදී නොදවී ලකුණු 200ක් රැස් කළේය. ඊට 4 පහර 21ක් ඇතුළත් විය. අස්කා ඇෆ්ගන් ලකුණු 164ක් රැස් කළේය. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් මාර්තු 1 වෙනිදා සිට මාර්තු 15 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි. අපේම තැනකින් අපේම දෙයක්. CIB. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. People's Leasing and Finance සමාගම මාළඹේ පිහිටි ෆැමිලි කාසන් පරිශ්‍රයේ තම ගනුදෙනුකරුවන්ගේ පහසුව දෙසා අලෙවි කුටියක් විවෘත කරයි. මෙම ෆැමිලි කාසන් ආයතනයෙහි මෝටර රථ අලෙවි පරිශ්‍රයට අමතරව නව අලෙවි කුටිය ස්ථාපිත කර තිබේ. People's Leasing සමාගම මෙම කුටිය ආරම්භ කිරීමත් සමග වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට අපහසුවකින් තොරව එම සමාගමේ සුවිශේෂී මුල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව උදා වී තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. මේ වසරේ ගාලු දිස්ත්‍රික්කයේ පැවති විවිධ වැඩසටහන්වලදී පොල් පැල 52000ක් බෙදා දී තිබේ. පැල නඩත්තු ආධාර යටතේ හා කාප්‍රුක ආධාර යටතේ මෙම පැල ලබා දී ඇත. බෝපේ පොද්දල ප්‍රදේශයේ මයිටා උදුර මැඩ පැවැත්වීමට මේ වන විට පියවරගෙන ඇත. රෝගයේ මැඩ පැවැත්වීමට නොහැකි වූහොත් පොල් මිල ඉහළ යා හැකි බව පොල් සංවර්ධන මණ්ඩලය පවසයි.
මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන් සවි රන්නය සේවාව. රත්තරන් ශ්‍රී ලංකා මාස්ටර්ස් බාස්කට්බෝල් සංගමය සංවිධාන කරන මාස්ටර්ස් බාස්කට්බෝල් තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ලබන 26 වෙනිදා සිට 28 වෙනිදා දක්වා පැවැත්වේ. කණ්ඩායම් 35කට වැඩි සංඛ්‍යාවක් මෙම තරගාවලියට සහභාගී වෙන බව එම සංගමේ සභාපති ගයාතන් ජයසිංහ මහතා පවසයි. ගජා ස්පෝර්ට්ස් සමාගම තරගාවලියට අනුග්‍රහය දක්වයි. ඉදිරියේදී බාස්කට්බෝල් ක්‍රීඩාවට නව තරඟ රටාවක් හඳුන්වා දෙන බව ගයතන් ජයසිංහ මහතා සඳහන් කරයි. මෙම තරඟාවලිය අපි පටන් ගන්න තීරණය කරේ ගරු ක්‍රීඩාමතුමාගේ සංකල්පයක් වුණ මේ ක්‍රීඩකයන් නැවත ක්‍රීඩා භූමියට ගෙනීම වැඩපිළිවෙල යටතේ අපිත් බොහොම උනන්දු වුණා ප්‍රවීණයන්ට තරඟමාලාවක් හඳුන්වා දෙන්න. ඒතකොට අපිට බලාපොරොත්තු වෙනවා ටීම් 35කට වැඩි ප්‍රමාණයක් දැන් සහභාගී වෙනවා කියලා දැන් අපි දැනුම් දීලා තියෙනවා. ඉතින් බලාපොරොත්තු වෙනවා බොහොම උපදේශීලී නමුත් තරඟකාරී ක්‍රීඩා උත්සවයක් මේ මගින් සහ නැවතත් ලංකාවට ක්‍රීඩාවට ජීවයක් ලබා දෙන්න උත්සාහ කරනවා මෙම ක්‍රීඩා තරඟමාලා පැවැත්වීම සම්බන්ධයෙන්. කාලගුණ වාර්තාව. නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය මාතලේ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව බස්නාහිර වයඹ පළාත්වලත් ගාල්ල මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් පස්වරුවේ වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග තද සුළංද ඇතිවෙන බව දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbcnews.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. කොවිඩ් එන්නත් ලබාදීම අගමැතිවරයාගේ නිරීක්ෂණයට. ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට මුලින් එකඟ වූ රටවල් අතර බෙදීමක් ඇමති දිනේෂ් කියයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ තමන් සතු සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කරන්නයි අශෝක අබේසිංහ මහතාගෙන් ඉල්ලීමක්. ජාතික පාරිසරික පනත සංශෝධනයට කෝප් කමිටුවෙන් උපදෙසන්. අල්ටයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය හෙට විවෘත කෙරේ. රජය වීමෙට්‍රික් ටොන් 5000ක් මිලදීගෙන අවසන්. ජගතන් ආරක්ෂක මණ්ඩලය මියන්මාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා හෙලා දකි. මාස්ටර් බාස්කට්බෝල් තරඟාවලිය ලබන 26 වෙනිදා කොළඹදී. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට.